Okay, we try to continue from the question papers. So we are getting the 2013 question paper. We have discussed some of these questions. We try to get the rest of the questions. Okay, so look at now 2013. There are some questions are there. Discuss the real questions. You just try to answer. So we discussed the question number 3, 4, 5, 7 and 8. Today we are going to discuss a little bit about more questions with our first few lessons. Okay, look at question number 31. I බලමු ප්‍රශ්න අංක 31. දැන් මේකට බලන්න ඕගොල්ලෝ උත්තර ලියන්න. දැන් ඕගොල්ලෝ මම දන්නවා ඕගොල්ලෝ පාඩම් කරලා නැහැ කියලා එකයි ගොඩක් ඒවා කියයි. අපිට වැදගත් වෙන්නේ අපේ මතකය තුල කොච්චර ප්‍රමාණයක් හැදලා තියෙනවද කියන එක. දැන් ඔයගොල්ලෝ මෙතනදී ඔයගොල්ලෝ ප්‍රශ්නේ කියව උත්තරේ ගහුවා ඔයගොල්ලෝ මොකුත් සටහන් කරගන්නේ නැහැ. මම දන්නවා ගොඩක් දිනට දැන්ට පාස් පේපර්ස් පොතත් නැහැනේ නේද? නමුත් අපිට මේ උත්තර ටික දැන් ගහලා බලත හැකි අපේ මේ වෙලාවේ දැනුම කොහොමද? How about our knowledge in this moment without reading? පාඩම් කරන්නේ නැතුව මේ කොහොමද වෙන්නේ කියලා. right ප්‍රශ්න අංක 31 දාන්න බන් chat එකට උත්තර. question number 31. I'll share the whole screen, then all people can see that. මතන්නේ දෙකම පේනව නේද? සිංහල එක ඉංග්‍රීසි එක දෙකම. right හරි. question number 31. ප්‍රශ්න අංක 31. මේ සරල ප්‍රශ්න අහන්නේ. අපිට පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ. ඉක්මනින් දාන්න හැම කෙනෙක්ම. right අය බලමු නේද? මේ අහන්නේ පුංචි සරල ප්‍රශ්නයක්. ඇත්තටම ගොඩක් දෙනෙක් උත්තර වැරදි. මේකයි මට දෙන ගැටලුව. දැන් බලන්න මේ අපි කතා කරන්නේ සරල දෙයක්. මේක අපි දැන් මේ කාරණේ උගන්වනවානේ. කම්පියුටරේ මූලික ක්‍රියාව මොකක්ද? if you look at the computer system, what is the basic function of the computer system? Input, process, output. ආදානය සකස් කිරීම ප්‍රතිදානය. එතකොට මේ අපි කතා කරන දත්ත කියන දේවල් තොරතුරු බවට පත් කිරීමේ මූලික ක්‍රියාවලිය තමයි මේ කතා කරන්නේ. දත්ත ආදානය කළා ඒවා සකස් කළා තොරතුරු බවට පත් කරනවා. we input data, those data will be processed and make them into information. මේ දත්ත කියන ඒවායි අපි කියනවා සකස් කරලා නැහැ. ඒවා පාවිච්චි කරලා තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. data are not processed. Using data we can't make decisions. දැන් ඇත්තටම අපි මේ දත්ත කියන එක ගත්තොත් දත්ත අපි කියන්නේ විශේෂයෙන් සකස් කරලා නැහැ. වැදගත් වෙන්නේ තොරතුරු කියන වචනේ. තොරතුරු කියන්නේ මොකද්ද? ලබන්නාට අර්ථවත් ලෙසින් සකස් කළ දත්ත. අන්න වැදගත් වචනේ. What is information means? Process data in a meaningful way to the user. එකකින් අදහස් කරන්නේ නැහැ දත්ත කියනවා සකස් කළා නැහැ කියන එක. දත්ත යම් මට්ටමකට සකස්ලා තියෙනවා. හැබැයි ඒකෙන් ලබන කෙනාට විශේෂ දෙයක් ලැබෙන්නේ නැහැ. නැත්නම් එයාගේ අවශ්‍යතාවය සැපෙන්නේ නැහැ.
තේරුම් ගන්න එක. දැන් ගොඩක් කට්ටිය කියන්නේ දත්ත කියන්නේ සකස් නොකරපුවා නෑ. දත්තක සකස් නොකරපුවා නෙවෙයි බස් සමහර වෙලාවට. They may be set something. They may be processed for somewhere, something, some way. ඒවා යම් ආකාරයකට සකස් කරලා තියෙනවා වෙන්න පුළුවන්. හැමතිස්සෙම කියන්නේ දත්ත කියන්නේ අමු කියලා. raw facts. ඉංග්‍රීසියෙන් කියන්නේ raw facts. අමු දේවල්. කියන්නේ සකස් කරලා නැහැ කියලා අදහස තියෙන්නේ. හැබැයි එතනින් කියන්නේ මේක මේ සම්පූර්ණයෙන්ම මේ මුකුත්ම කරලා නැහැ කියලා. සමහරට දත්ත අපි කියනවා දැන් සමහරට අපිට යම්කිසි විස්තරයක් නේද? යම්කිසි ආකාරයක් අපි අනුපිළිවෙලට හදලා තියන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි ලබන්නාට ඕනේ. අපි උදාහරණයක් මම දැන් ඔකට හඳුනගන්න දුන්නේ මාළු කියන මම ගන්න උදාහරණයක් මාළු කියන එකනේ. මම ගන්න උදාහරණය raw fish නැත්නම් raw meat කියන එකනේ. දැන් අපි දැන් මස් කපලා ගේනවා. raw fish raw meat අපි කපලා ගේන්නේ. කෑලි කපලා ගේන්නේ. සකස් කරලා දෙන්නේ. කෑලි කපලා තියෙන්නේ. හැබැයි අපිට කන්න පුළුවන්. කන්න බෑනේ. ඒ ලබන කෙනාට වැඩක් නැහැ. දැන් අපි කියන්නේ බල්ලේ පූසෙත් නම් කයිනේ. අපි එහෙම කන්නේ නැහැ අමුයෙන් මහලු. තේරෙනවද? ඒතර බල්ලා පූසා කියන කෙනාට ඒක සකස් වෙලා තියෙනවා. අපිට සකස් වෙලා නැහැ. අන්න හොඳින් තේරුම් ගන්න. මොකද ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි මේ දත්ත සහ තොරතුරු අතර වෙනස. දත්ත කියන දේ යම් ආකාරයකට හැඩගැන්වීමක් කරලා ඇති. යම් ආකාරයකට සකස් කිරීමක් කරලා. හැබැයි ඒක ලබන්නාට අර්ථයක් දෙන්නේ නැහැ. So data may be organized somewhere, some way, but it's not giving a meaning to the receiver, the recipient. Recipient can't take decision using those data. එහෙනම් බලමුකෝ මේ වාක්‍ය ටික කියවලා. මම දැන් තව chance එකක් දෙන්නම්. නේද? ප්‍රසිද්ධිගේ උත්තරේ හරි. අනිත් අයගේ උත්තරේ වැරදි. මම තව chance එකක් දෙන්න හිතලා උත්තරේ දාන්න. ප්‍රසිද්ධිගේ උත්තරේ හරි. අනිත් අයගේ උත්තර වැරදි. ඒකට ඒකට මම chance එකක් දෙනවා ආයෙ උත්තරේ දාන්න. Question number 31. ඉක්මනින් දාන්න උත්තර ටික. සිසුරගේ උත්තරේ හරි. සරල උදාහරණ ගන්න. මම කියන එකයි මාළු ගැන උදාහරණය මම ගන්න එකයි. මොකද ඒක තුල අපි මේ කතා කරන ගොඩක් දේවල් කතා කරන දේවල් තියෙනවා. දැන් අපි කඩෙන් මාළු ගේද්දී නේද මාළු කූරයක් පිටින් ගෙන්න අපලා මාළු සමහරට සුද්ධ කරලා කපලා ගෙන්නත් පුළුවන්. ඒක සුද්ධ කරලා කපලා ගෙන්න තාමත් රෝනේ. නමුත් සකස් කිරීමක් කළා නැද්ද? If you bring the fish, okay, from the market, sometimes they will clean and they will cut. They remove that unnecessary parts. නේද? සකස් කිරීමක් කළාද? නමුත් සකස් කිරීමක් කරාට ඒක තාම අපිට කණ්ඩ ගන්න බෑනේ. It's a half way. It has no meaning to the user. සමහරට දත්ත ටික අපි මොනවා හරි දෙයක් කරලා තියෙනවා. හරි ඒක අර අපි කියන අනුපිළිවෙල නෙමෙයි නැත්නම් පිළිවෙල නෙමෙයි නැත්නම් අවශ්‍යතාවය සපුරන්නේ නැහැ. ඒ නිසා ගොඩක් දෙනෙක් ඕක වරද්දන් තියෙන්නේ. basically they say data is raw. Yes, data is raw. ඒක අමුදත්තයක් වෙන්නේ අර ක්‍රියාවලිය මත. අපි ඒ වගේම කොනේ golden rule එකේදී. මොකද කිව්වේ golden rule එකේ දත්ත කියන එක කාලයක් ගියාම නේ තොරතුරු බවට පත් කරාට පස්සේ කාලයක් ගියාම මේ තොරතුරු දත්ත වෙනවනේ. So we talk about the golden rule. Information becomes data after some times. So දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් information ඇයි දත්ත උනේ? අර කියන user දැන් වැඩක් නැහැ. user වැඩක් නැහැ. ලබන්නාට අර්ථවත් නේ. You get that meaning. හරි අපි දැන් බලමු දැන් තව උත්තර දානවා. සිසුරගේ උත්තරේ හරි, මිතේෂිගේ උත්තරේ හරි. අනිත් කට්ටිය මතක තියාගන්න මම දකින සරලම දේ තමයි අපේ ළමයි මේ ප්‍රශ්න කියවන්නේ නැහැ. කියවන්නේ නැහැ. ඒ නිසා අපිට සැබෑ උත්තරේ ගන්න විදිහක් නැහැ.
අපි බලමු නේද ස්ටේට්මන්ට් ටික අරගෙන. so look at now these statements. දැන් මේක ටිකක් අපි විශ්ලේෂණය කරන්න ඕන. හොඳයි. අපි කියනවා තීරණයක් ගැනීම සිදු කළ හැක්කේ අතිමහත් වූ දත්ත ප්‍රමාණයක් පවතින විටම පමණි. Decision can be made only when a massive volume of data is available. ඒක බොරුනේ. දත්තවල ප්‍රමාණය කියන එක තීරණයක් ගන්න වැදගත් වෙන්නේ නැහැ. දත්ත ඒ තීරණය ගන්න ගැළපෙන is it suitable to get the decision to make the actually the data processing after information, is it okay to process? so දත්ත ප්‍රමාණය වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ අපි කියනවා සාමාන්‍ය අපි කියනවා මම කරා හොජ වචන garbage in garbage out. අපි කුණු ඇතුළත් කරොත් අපි ලැබෙන කුණු. එහෙනම් ඇතුළත් කරන දත්තේත් යම් කිසි ආකාරයක අපි කියනවා වටිනාකමක් තිබිය යුතුයි. නැත්නම් වැලිඩිටි එකක් වළංගු වෙන්න. වළංගු වෙන්නේ නැති දත්තයක් ඇතුළත් කරොත් අපිට කවදාවත් වළංගු තොරතුරක් හදාගන්න පුළුවන් කම. එහෙනම් ඇතුළත් කර දත්තේ වැදගත්. බලන්නකො දෙවෙනි වාක්‍යය. Validity of information depends on the accuracy of data. තොරතුරු වළංගුතාව දත්තවල නිර්වත් අයව රඳා පවතී. අපිට ඒක ගන්න පුළුවන් සාමාන්‍ය වශයෙන්. අපි දැන් ටික දාගමුකෝ මේක හරි වගේ පේනවනේ අපිට. දෙවෙනි එක හරි වගේ පේනවා. අපිට ඒක හරි කියලා මාක් කරගන්න පුළුවන්. අපි එහෙම මාක් කරගන්න. තුන්වෙනිට යා. දත්ත සැකසීමෙන් ලබා ගන්නා තොරතුරු සැමටම නිර්වත් වේ. හරිද? Information obtained by processing data is always accurate. අපි වචන තුනක් ඕනේ. Input, process, output. අපි හරි දත්ත දානවා. process එක වැරදි. මොකද වෙන්නේ? We are inputting the good data but processing is wrong. ඇතුළත් කරන දත්ත හොඳයි. හැබැයි processing ක්‍රියාවලිය වැරදි. අපි සරල උදාහරණයක් ගමු ගන්න. අර අපි කියන මේ average එක හදන එක. නෝනවන average එක හදන එක. මේ පුංචි කාරණා මත ඔලුවට දාගන්න. average එක හදද්දී අපි සාමාන්‍යයෙන් average හදන හැමසෙම පාවිච්චි කරන්නේ මොකද්ද? එකතුව බෙදන්න ඕනේ. total බෙදන්න ඕනේ number of items වලින්. හැබැයි අපිට හම්බ වෙනවා පුංචි function එකක් දැන් Excel වගේ package වල ගොඩක් spreadsheet වල average කියලා function එකක්. අපිට තව හම්බ වෙනවා average a කියලා function එකක්. average එක average a එකයි. average එකේදී මොකද වෙන්නේ? average එක හදන්නේ එකතුව බෙදනවා values ගානේ. දත්ත ගානේ values ගානේ බෙදන්නේ. දැන් හොඳම දේ තමයි අපි ලකුණු දාද්දී අපි කියමු ළමයාගේ ලකුණු දාද්දී පළවෙනි විෂයට ආව ලකුණු ගාන දැම්මා. දෙවෙනි විෂය ලකුණු ගාන දැම්මා. තුන්වෙනි විෂය absent. absent කියලා ලියනවා අපි. මෙන්න මේකෙදී අපි average පාවිච්චි කරොත් එයා උත්තරේ දෙන්නේ එකතුව දෙකෙන් බෙදලා. හැබැයි average ඒ දැම්මොත් average එක හදන්නේ එකතුව තුනෙන් බෙදලා. වන්න කොච්චර ලොකු වෙනසක් වෙනවද කියලා. දැන් දත්ත ටික හරිනේ. දත්ත ටික හරිනේ. එයි. සබ්ජෙක්ට් දෙකකට ආව තුන්වෙනිකට ආවේ නැහැ. තුන්වෙනි එක absent. ඒක හරි. දත්ත ටික හරි. හැබැයි රිසල්ට් එක මොකද වෙන්නේ? අපේ තොරතුරු හරිද? තොරතුරු වැරදි. එහෙනම් මේ කියන නේද? දත්තවල නිර්වත්තාවය මත පමණක් නෙමෙයි යපෙන්නේ. අර මම මාළු උදාහරණෙම ගන්නකො. අපි හොඳ මාළු ගෙනාවා. හොඳ මාළු ගෙනාවා. අපි දන්නවා නරක් වෙච්ච 3-5. මම ඒකයි මේ මාළු උදාහරණය ගන්නෙ. අපි නරක් වෙච්ච 3-5 දාලා ඉවුවොත් මාළු උයපු මාළු ටික කන්න පුළුවන් වේද? කන්න පුළුවන් වේද? කන්න බෑනේ. ඒ 3-5 ටික ජරාවනේ. නරක් වෙච්ච මිරිස් දාලා හදනවා මාළු කොට. මිරිස් මාළු හදනවා. මොකද වෙන්නේ එතකොට? කන්න පුළුවන්ද? කන්න බෑ. එහෙනම් මාළු හදන්නක් නැහැ. එහෙනම් මාළු ටික හොඳ නැත්නම් ඕනේ ඒක ingredients ටික. අමුද්‍රව්‍ය ටික දාලා ඒවත් හොඳ වෙන්න. So your data should be accurate and the same time your processing should be accurate. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් කමක් නැහැ කොහොමද? පළවෙනි ගන්නත් බෑ. හතරේ බලන්න. In order to obtain information, data must be collected from multiple sources. මේක මහා අපබ්‍රංශයන් කියන්නේ. තොරතුරු ලබා ගැනීම සඳහා බහු ප්‍රභව මගින් දත්ත එකතු කළ යුතු වේ. බහු ප්‍රභව ඕනේද? මොකද මේ ප්‍රභව කියලා කියන්නේ? දත්ත එකතු ක්‍රමවේද. කීබෝඩ් ඉන්පුට් වෙන්න පුළුවන්, මයික්‍රොෆෝන් වෙන්න පුළුවන් නේද? ජොයිස්ටික් වෙන්න පුළුවන්. these are the sources. ස්කෑනර් වෙන්න පුළුවන්. එහෙම ඕනද අපිට? sources අපිට විවිධ ප්‍රබලයන් ගන්න ඕනේ. ඕනේ නෑනේ. මේක කොහොමත් වැරදි. Data can be entered from different sources. දත්ත වෙනස් වෙනස් ප්‍රභව වලින් ඇතුළත් කිරීමේ හැකියාව තිබේවි. හැබැයි එහෙම අත්‍යවශ්‍යද? එහෙම අත්‍යවශ්‍ය නැහැ.
එතකොට මේ sources කියන එක devices වෙන්නත් පුළුවන් නැත්නම් different places වෙන්නත් පුළුවන්. මේ sources කියන එක it is depend on the way how you are explaining. It can be different devices or sometimes different locations, different data sources. එතකොට data source කියන එක දත්ත ප්‍රභවය කියන එක අපිට පැහැදිලි කරන එකක විදියට. දත්ත ලබා දෙන ස්ථානය වෙන්නත් පුළුවන්, දත්ත ආදානය කරන උපාංග වෙන්නත් පුළුවන්. The sources can be different locations which provides data and sometimes the devices which try to use to enter data to the system. So ඒක කොහොමද ගන්න පුළුවන්කම බලන්න දැන් පස්වෙනි එක. දැන් ඒක අපිට නේද? ඒකත් දැන් අපිට තේරෙනවනේ. මේ 3යි 5 එක ළඟනේ යන්නේ. 3 වැරදි කියන්නේ 5ත් වැරදිනේ. නේද? The accuracy of information depends only on the accuracy of input data. ඒක නේද? එහෙම වෙන්නේ නැහනේ. මොකද අපේ ක්‍රියාවලිය වැදගත් නැති. එහෙනම් උත්තර අපිට ගන්න නැත්තරම මොකද්ද? දෙවෙනි එක. අංක 2. අංක 2. දැන් ඔය දන්න උත්තරේ හරි කට්ටිය දන්නවා. You try to analyze this question. මේ ප්‍රශ්නේ විශ්ලේෂණය කරන්න. දැන් මේක අපි මේ උගන්න පළවෙනිම දවසේ උගන්න පාඩමින් එන ප්‍රශ්නයක්. හැබැයි බලන්න වාක්‍ය ගොඩක් ලියලා තියෙනවානේ. අපිට එක එක වාක්‍ය අරගෙන ඒක වෙන් කරලා පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න හරි කට්ටිය සහ වැරදි කට්ටිය Taman දැන් දන්නවනේ. මොකක්ද හරි මොකක්ද වැරදි කියලා. Question number 33. Sorry, 32. It is again some kind of a general knowledge. මේ යම් මට්ටමකට සාමාන්‍ය දැනීම හා සම්බන්ධයි. පරිගණකට සම්බන්ධයි. 32. දාන්න මම ටගා 32 උත්තරේ. ප්‍රශ්න අංක 32. බලන්න මේ අහන්නේ. So how can we use the ICT for teaching and learning? Learning and teaching. Teaching and learning. ඉගැන්වීම සහ ඉගෙන ගැනීම සඳහා භාවිතා කළ හැකි පරිගණක ආශ්‍රිත ක්‍රමවේද මොනවද? හරිද? දැන් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නේ තියෙන්නේ මේ වචනවල. දැන් ICT නොවන විෂයක් අපි උගන්වනකොට අයි මොකද කරන්නේ? අපි සරලව හිතන්න presentation එකක් පාවිච්චි කරලා උගන්වනවා. We are teaching a lesson using a presentation. Is it belong to A or B or C? When we are teaching a lesson using a presentation, is it belong to A or B or C? It is very clear that it is belong to the A, the B, the C. Takal dana chat eකට. If we are teaching a lesson using a presentation, is it A or B or C? takal dana මට දැන් දෙන්නෙත් දානවා දෙන දාන එක හරි නේද?
දැන් ඕගොල්ලෝ ඔය අහපු ප්‍රශ්නෙට උත්තරේ දානවා A කියලා. හැබැයි අතන උත්තරේ ගහනවා ඒක අයිති නැහැ කියලා ICT based learning වල. බලන්න. දැන් අපිට මේ knowledge එක තියෙනවනේ. අපිට ප්‍රශ්නේ මේ සමහරට මේ aided කියන වචනේ, සහායිත කියන වචනේ, සහායික කියන එක. සහාය කරගන්නවා. We are getting supporting from computer systems to do teaching. ඒක අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යනේ. B එක. Computer based learning. So we are teaching a computer lesson using a computer. Sometimes we are making a quiz using a computer system. That is the C. Computer assessment. දැන් මේ අපි ඇත්තටම online learning කියලා කිව්වොත් online learning එකේ විශේෂයෙන් අපි කියන්නේ මොකද්ද? computer based. පරිගණකය පාදක කරන උගන්වන්න. විශේෂයෙන් computer lesson උගන්වන්නේ computer based. computer lesson උගන්වන්න. non computer උගන්වද්දී computer එකෙන් කරනකොට කරන අඩුයිනේ. ඒතර අපි කරන්නේ මොකද්ද? computer සහාය කරගන්නවා තමන්ගේ විෂය උගන්වන්න. We are getting supporting from the computer system to teach their subjects. That is A. We do teaching computers using computers. පරිගණක පාවිච්චි කරමින් පරිගණක උගන්වනවා. එතකොට වටින්නේ මොකද්ද? විෂයෙන් B එකට. Then we use the computer system assessments like quizzes. අපි තියෙන Google form වල පාව ගන්න ලැබෙන්නේ. ඔයගොල්ලෝ දැන් දන්නවනේ ඒවා. ඒතර ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්න සමහර විෂයන් උගන්වන ගුරු කම්පියුටර් පාවිච්චි කරන්නේ කම්පියුටර් ගණන නෙමෙයි. ඒ නිසා උත්තරය වෙන්න ඕනේ අංක 5. Answer should be number 5. පේනවනේ ඔයගොල්ලෝ දැන් අපි කොතනද ඉන්නේ කියන එක. අපි කොතනද ඉන්නේ කියන එක. හරි. ඒක නිසා ඔයගලන්ට මේ උත්තර ලියන්න පුළුවන්. 33ක් බලන්නකෝ. 33. So we have discussed the systems lesson. So then you should able to answer this question number 33, even though that is not belong to the first few lesson, but there are relationships. අපි හිතන මුල් පාඩම් වලටත් මේකේ සම්බන්ධතාවයක් තියෙනවා. 33. දවුණු කියන්න එපා අපි පාඩම් කරේ නෑ අපිට මේවා මතක නෑ අමුකුත් කියන්න එපා. එහෙම පාඩම් කරනක වෙනම කතාවක් නෑ. හරිද? විභාගේ හෙට තිබ්බත් ලියන්න ඕන පුළුවන් වෙනවා. දැන් ඉස්කෝල වාරි භාගයේම තියෙනවනේ. අනේ මම මේක බැලුවා නෑ. ඒ කතාව මුකුත් නෑ. හරි ඒව මුකුත් ඒකට අදාළ වෙන්නේ නෑ. තමන් හැමතිස්සෙම මේ ලෙසන් ටික රිවයිස් කර කර යන්න ඕන. You have to revise these lessons each day, each time you revise. අනේ මට පාඩම් කරනවා ඒ මුකුත් කතා නෑ. හරිද? අපි රිවිෂන් එකේ එකයි කරා රිවිෂන් එකේ මතක් කර කර යනවා. පිළිවෙලට නෙමෙයි. අපිට හිතෙන විදිහට තැන් වල. අපිට හිතෙන තැන්. ඒතර ඕගොල්ලන්ට මේක වඩාත් හොඳින් කරන්න නම් මේ උගන්වපු ටික නැවත නැවත බලන්න ඕනේ. මොකද එන්නේ වැඩ වැඩි වෙනවනේ. වැඩ පිරෙනවනේ.
නිසා ගොඩක් ළමයි කියන අපි අන්තිමට පාඩම් කරනවා. එහෙම කතා නැහැ. එහෙම කතාවක් නැහැ. හරිද? ඒ නිසා මුකුත් එක්ස්කියුස් කියන්න එපා. අපි බැලුවේ නේ අරක නැහැ මේක නැහැ. එහෙම කතාවක් නැහැ. We have to keep on doing that. මේ අවුරුදු දෙකම ඉතින් දැන් තව අවුරුද්දනේ තියෙන්නේ. දැන් අවුරුද්ද ඔක කර කර ඉන්න. වෙන කරන්න වැඩ නැහැ නේ ඔයගොල්ලන්ට. මොකෝ ගෙදර යන්න තියෙනවා. ඒව නේ. You do this. අනිත් කඩේ දාන්න මට ටක් ගාලා. දැන් උත්තර දාන්න මැති කට්ටියක් ඉන්නවනේ. එහෙම බෑනේ. උත්තර දාන්න මැති කට්ටියක් ඉන්නවා. එහෙම කරන්න බෑ. උත්තර දාන්න ඕනේ හැම කෙනෙක්. ඉන්න කට්ටියක් කොහොමද උත්තර දාන්න? නැත්තම් මේ වැඩේ තීරමක් නෑ. Okay, now look at this is a different type of processing. විවිධාකාර සකස් කිරීම. අපි මේ ගැන සිස්ටම් පාඩමේදී කතා කරා. හරිද? දැන් අපිට මේ පුංචි වචන ටික ගන්න තියෙන්නේ. මේ අහන්නේ මොකද්ද? salary generation. වැටුප් සකස් කිරීම. වැටුප් කියන එක හැමතිස්සෙම හදා ඉන්නවද? සේවකයෙක් වැඩට ආව ගමන් වැටුප් හදනවද? එහෙම කරන්නේ නෑනේ. වැටුප් හදන්නේ කිසියම් කාලයක් ගියාම. බොහෝ විට සතිපතා වෙන්න පුළුවන්. නැත්තම් මාසපතා වෙන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථා තියෙනවා දිනපතා පඩි කියවන්නේ. ඒත් පඩි කියවන්නේ අවසානයේදී, දවස් අවසානයේදී. At the end of the day, at the end of the week, at the end of the month. ඒක සැලරි ගෙවන්නේ කිසියම් කාලයක් ගතවට පස්සේ. ඒක මොකද මේ ගැලපෙන්නේ? රියල් ටයිම් වෙන්න පුළුවන්ද? රියල් ටයිම් බෑ. ඔන්ලයින් වෙන්න පුළුවන්ද? ඔන්ලයින් වෙන්න බෑ. අපි දැන් ඔන්ලයින් ඕඩර් එකක් දානවා වගේ ඒවලම ඕඩර් ඒවලම කන්ෆර්ම් කරනවද? සේවකෙක් ආව ගමන් අන්න ඔන්න වගේ පඩිය ඔන්න කරගෙන එක දෙනවද? එහෙම කරන්නේ නෑ. දැන් බලන්න අපිට සරලයිනේ. නිසා 2 වෙන්න බෑ 3 වෙන්න බෑ. 4 කියන්නේ ට්‍රාන්සැක්ෂන් නේ. ගණදෙනුවක්නේ. මේ ගණදෙනුවක් නෙමෙයිනේ. ඒක වෙන්නත් බෑ. Interactive means it is a part of online. අන්තර්ක්‍රියාකාරී. ඒක අපි මේ කතා කරන තත්ත්ව කාලයක එක පැත්තක්. තත්ත්ව කාලයක පැත්තක්. So අපිට ඒක ගන්න පුළුවන් කවන්නේ. එකම දේ මොකද වෙන්නේ? batch processing. batch processing. වැටුප් සකස් කිරීම, බිල්පත් සකස් කිරීම ඔක්කොම වැඩන්නේ මොකද්ද? මේ කතා කරන batch processing. කාණ්ඩ සැකසුම් පද්ධති වලට. පැහැදිලිද? දැන් පෙරණ උත්තර කීප දෙනෙක්ගේ හරි කීප දෙනෙක්ගේ වැරදි කියලා. ඉතින් උත්තර වරද්දපු කට්ටිය විශේෂයෙන් පරිස්සම් වෙන්න. මොකද දැන් මේවා පාඩම් කරේ නැහැ ඒවා අදාළ වෙන්නේ නැහැ. විභාගෙට ඕන එකක්වත් අපිට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. Right. We go for 2014. අපි යන 2014ට අපි ටටා කරලා සාකච්ඡා කරනවා ප්‍රශ්න අංක 1. Question number 1. Question number 1.
ඉක්මනට උත්තර දාන්න තමන් හැම කෙනෙක්ටම ඉක්මනට උත්තර දාන්න පුළුවන්. හරිද? ඒක නිසා අපිට නේද? ඉක්මනට උත්තර දාන්න පුළුවන්. We are discussing about past paper questions. Okay, so we are discussing the first part, computer history, computer classification, what is data, what is image, something like this. නිසා ප්‍රශ්නාංක 1. Yeah, answer is number 5. So ENIAC computer is made by two different people. Two people. One is the John Mauchly, other one is the John Presspaker. One අපි ඉගෙන ගත්ත පුංචි ප්‍රශ්නය මේ කතා කරන්නේ. Question number 2. ප්‍රශ්නාංක 2. Question number 2. ප්‍රශ්නාංක 2. අනිත් කරේ උත්තර දාන්න. දැන් බලන්න මේ history ගැන කතා කරන්නේ. So we are talking something about the history. That is again classification. මේ කතා කරන්නේ වර්ගීකරණයයි අතීතයයි ගැන. අනික ඉක්මනට උත්තර දාන්න. අපිට ගොඩක් වෙලා ගත කරන්න බෑ. ඉක්මනින් උත්තර ටික දාන්න. This is asking which is correct. මොකද නිවැරදි ප්‍රකාශනයනේ. අපි එක ටක් ගාලා ගමු. පළවෙනි එක. රික්ත කණල භාවිතයෙන් Bell's Pascal විසින් Pascal නිපදවන ලදී. Vacuum tubes were used by Bell's Pascal to build the Pascal line. Pascal line කියන්නේ මොකද්ද? පළවෙනි යාන්ත්‍රික ගණක යන්ත්‍රය. මේක යාන්ත්‍රික ගණක යන්ත්‍රයක්. Vacuum tube කියන්නේ මොකද්ද? Electronic device එකක්. වැකුම් ටියුබ් පාච්චනේ පළවෙනි පරම්පරාවෙන් පස්සේ. එතකොට අපි මේ කතා කරන පැස්ලානේ හැදෙන්නේ 1600 ගණන් වල. ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ වැකුම් ටියුබ්ස්. ඒක වැරදි. The Pascaline is considered as the first generation computer device. So මේ දෙකම වැරදිනේ. නේද? පේනවද? දෙකම වැරදි. So පළවෙනි පරම්පරාවේ පරිගණක හැදෙන්නේ වැකුම් ටියුබ් වලින්. So මේක වැරදි. දෙවෙනි එක. Computers built using vacuum tubes are considered the second generation. ඒක කොහොමද වැරදිනේ? ඒක කොහොමද? ඒක අයිති වෙන්නේ නැහැ. Apple 1 and Apple 2 are two examples of the second generation. Apple 1 2 අයිති වෙන්නේ හතරවෙනි පරම්පරාවට. නැත්නම් තුන්වෙනි පරම්පරාවට. ඇත්තටම හතරවෙනි පරම්පරාවට. ඒතර ඒක වැරදි. නේද? ඒක උත්තරේ ගන්න මොකද්ද? අපි දන්න මේ ENIAC කම්පියුටර්. ඒක අයිති වෙන්නේ පළවෙනි පරම්පරාවට. ඒව හැදෙන්නේ මොනවද? වැකුම් ටියුබ් පාවිච්චි කරලා.
So ENIAC computers belong to the first generation. So they made using vacuum tubes. එහෙනම් උත්තරේ අංක 4. පේනවද? අංක 4. මේ බලන්න අපි මේ හිස්ටරි එකේ දීපු ටික. අපේ නෝට් එක ওই ටික තියෙනවා. නෝට් එකේ මේ ටික පැහැදිලිව තියෙනවා. ඔල කවුරු හරි කියනවා නම් අනේ මට බලන්න උන්නේ නැහැ කියලා අනේ ඔක්කොම බලලා තියාගන්න. ආය අහන්න එපා. ආය අහන්න එපා. එතකොට අපිට වැඩේ කරන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? Right. Question number 3. Question number 3. Question number 3. ප්‍රශ්න අංකෙත් එක උත්තරේ දාන්න අනිත් කටියක් දාන ටක් ගාලා බලන්න දැන් මේ තියෙන පුංචි කතා ටිකක්. දැන් මේවා අපිට සමහරට අපි සාකච්ඡා කරලා නැතුවත් ඇති. සමහරට සාකච්ඡා කරලත් ඇති. නමුත් මේ ප්‍රශ්න වලට එනවනේ. ඒ නිසා අපිට හොයාගන්න සිද්ධ වෙනවා. අපි සමහරට නෝට් එකක් වශයෙන් නොදුන්නාට සමහර දවල් මේ කතා කරලා තියෙනවා. Even though we did not give a note, specific note, but we have discussed. අපි කතා බහ කරනවා. අපිට සර් වෙන තරම් කතා කරනවා. මේක අපි විශ්යෙන් අපි ඉස්සරහ දානවා Python programming ගැන කතා කරනවා. එතෙන්ද මේ කතාව ආයි කියනවා. අපි එතකොට මේ language ගැන පොඩි හැඳින්වීමක් දෙකට කියනවා මේවා. මේවා ඉතින් මේවා ඉතින් මේවා. ඒතකොට ඒ තැන්වල තමයි තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතන්නේ මේක අපි සම්පූර්ණ ස්පෙસિෆික් නෝට් එකක් දෙන්න ඕනේ වෙනවට. එහෙම නෙමෙයි. මේවා අපේ මොලේ තුල තියෙනවා. මොකද මේ කතා කරන්නේ? Different kind of programming languages. පරිගණක භාෂා සම්බන්ධ. පරිගණක භාෂා ගත්තොත් අයි මොළේ වෙන් කරන ප්‍රධාන ආකාර දෙකකට. එකක් පහළ මට්ටමේ භාෂා, low level language. අනිත් එක ඉහළ මට්ටමේ භාෂා, high level language. We have two type of languages. Low level language, high level language. අපිට ඒක මොළේ වෙන් කරන්නේ මේ විදිහට. අපි භාෂාව මොළේ වෙන් කර ගන්නවා. එකක් low level, අනිත් එක high level. පහළ මට්ටමේ භාෂා, අනිත් ඉහළ මට්ටමේ භාෂා. Low level language, high level language. So low level එකේ දෙකක් තියෙනවා. මොනවද දෙකක් තියෙන්නේ? එකක් තමයි machine language, යාන්ත්‍ර භාෂාව. අනිත් තමයි assembly language, assembly භාෂාව. The high level language ඉතින් ඔක්කොම high level වලට යනවා. දැන් මේ ආශ්‍රයයක් language පරම්පරාවකට. So again language are divided into different generations.
generation අපි කතා කරනවා පහක් ගැන. first generation, second generation, third generation, fourth and fifth. The first and two are belong to low level. පළවෙනි සහ දෙවෙනි පරම්පරාව දෙන්නේ low level එකට. ඒකේ machine language එක first level. First generation. Assembly language second generation. Assembly second generation. So third generation onward 3 4 5 are high level. පේනවද දැන්? ඉතින් අපිට මේ වගේ පුංචි සටහනකින් උත්තර ලියා ගන්න පුළුවන්. So what is the difference between low level and high level? Low level are very close to the machine, high level are very close to the human. පහළ මට්ටමේ භාෂා වඩා කිට්ටු යන්ත්‍රයට, ඉහළ මට්ටමේ භාෂා වඩා කිට්ටු මිනිසාට. ඉහළ මට්ටමේ පරිගණකකයට මිනිසාට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි පරිගණකයට තේරුම් ගන්න අමාරුයි. හැමතිස්සෙම අපිට අවශ්‍ය කරනවා මේ high level language එක machine එකට තේරුම් ගන්න යම්කිසි ආකාරයක translator එකක්. You need some kind of a translator which translate normal high level language code into the machine understandable machine code. However, inside the machine it can work only with machine codes. අපි මොනවා කිව්වත් පරිගණකේ පහළම මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ යාන්ත්‍ර භාෂාව විතරයි. ඒත් අපිට සිද්ධ වෙනවා මේ උසස් මට්ටමේ පරිගණක භාෂා පරිවර්තනය කරන්න මොනවා බවටද? යාන්ත්‍ර භාෂා කේත බවට. අනේකට පාවිච්චි කරනවා මොකද්ද? Translators. There are basically two types of translators. Basically, one is interpreter, අර්ථ විඤ්ඤාසක, other one is compiler, සම්පාදක. So these are used to convert high level language into the machine understand machine code. අපි මේ කතාන පරිවර්තක පාවිච්චි කරනවා ඉහළ මට්ටමේ පරිකරණ භාෂා ලියපු කේත ටිකක් පරිවර්තනය කරන්න මොනවා බවටද? යාන්ත්‍ර භාෂා කේත බවට. දැන් low level language, this machine code can directly execute on the system. මේ යාන්ත්‍ර භාෂා කේත පරිගණකයේ ඍජුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. කිසිම දෙයක් අපිට කරන්න ඕනේ. ඒකේ තියෙන මොනවද ඔක්කොම එක සහ බිංදුව. It has only ones and zeros. What that means, it is much more difficult to understand the human. ඒක මිනිස්සුන්ට තේරුම් ගන්න ඉතාමත් අපහසුයි. හැබැයි යන්ත්‍රයට වඩා පහසුවෙන් තේරෙනවා. මේ පළවෙනි පරම්පරාව. ඒ වගේම මේ කියන machine code අපි හදන යන්ත්‍රය මත යැපෙනවා. hardware දෘඩාංග මත යැපෙනවා. The machine code is normally depend on the hardware. Actually the low level language, first and second generation language, that is machine code and assembly, both are depend on the computer hardware. Since the machine code is much more difficult to understand the human, what they did was they developed a second generation language called assembly language. These are called mnemonics. සංකේතාත්මක වචන තියෙනවා. We call as mnemonics. සංකේතාත්මක වචන. ඒතර ඒක machine code වලට වඩා මිනිස්සුන්ට තේරුම් ගන්න පහසුයි. machine code වලට වඩා. තාමත් තේරුම් ගන්න අමාරුයි හැබැයි. සාපේක්ෂව machine code වලට වඩා මිනිස්සුන්ට ටිකක් අද මොකද මේකේ තියෙන්නේ? There are some English words like add, mul, sub, div, something like that. ඒකේ තියෙන command වලට අදාළ statement පද තියෙනවා. ඒක වඩා පහසුයි අපිට තේරුම් ගන්න. අර machine code වලට වඩා. හැබැයි තාමත් අපිට අමාරුයි. අරට වඩා ලේසි. high level language අපෝ high level language එක මොකද්ද? අපිට තේරුම් ගන්න පුළුවන් statements, commands English like. ඒක තමයි ඉංග්‍රීසි වලට අදාළ අන ක්‍රියාව හා සමාන පද. input, print, get, read වගේ පද. ඒවා වඩා පහසුයි මිනිසාට. හැබැයි ඒවා යන්ත්‍රය තමයි තාමත්ම අමාරුයි. So high level language, it is not depend on the hardware. අපි එක machine වලින් program එක අපේ machine 100,000 ගානක වෙනස් ආකාරයක ආකෘති වල run කරන්න පුළුවන්. හැබැයි assembly language එකයි machine code එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. Then whenever you write an assembly coding, you have to convert them into the machine code. For that purpose, we are using assembler. Assembly භාෂාවෙන් ලියපු කේතයක් පරිවර්තන කරන්න යාන්ත්‍රික වඩා පාවිච්චි කරන assembler එක කියන්නේ. Assembler is used to convert assembly language code into machine codes. පේනවද? ඉතින් මේ කතාව සරල අදහස මේකයි.
මේ තියෙනවා machine codes යාන්ත්‍ර භාෂා කේත ඍජුව පරිගණකයේ ක්‍රියාත්මක වෙනවා. අපි ලියනවා coding assembly භාෂාවෙන් they can't run directly on the machine. We should convert them into machine code using an assembler. assembly භාෂා කේත පරිගණකයේ ක්‍රියාත්මක කරන්න බෑ ඍජුව. අපි assembler කියන අතිරේක වැඩසටහන පාවිච්චි කරනවා මේ assembly භාෂා කේත පරිවර්තන කරන්න යාන්ත්‍ර භාෂා කේත බවට. මෙතන තියෙනවා high level language codes. මේවා machine code පාවිච්චි කරනවා වැඩසටහන ආකාර දෙකක්. එකක් interpreter අර්ථ වින්‍යාසකය අන්තිම compiler සම්පාදකය. We use one of the translator to convert high level language code into machine code. It may be an interpreter, it may be a compiler. ඒක අර්ථ වින්‍යාසයක් වෙන්න පුළුවන් interpreter නැත්නම් ඒක සම්පාදයක් වෙන්න පුළුවන් compiler වෙන්න පුළුවන්. So ඔහොම තමයි මේ ප්‍රශ්නේ අහන්නේ උත්තර. ඉතින් අපිට මෙන්න මේ පැහැදිලි කිරීම වඩා අතින් තියාගන්න ඕනේ. එහෙනම් දැන් බලන්නකෝ මොකක්ද අපි මේ කියන උත්තරේ ගන්න පුළුවන් ආසන උත්තරේ කියලා. දැන් දාපු කට්ටියත් ආයෙ හිතන්න නේද? අපිට දැන් හිතලා උත්තරේ හදා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 3. ඉරෝෂණීගේ උත්තරේ හරි. ප්‍රශ්න අංක 3ට ප්‍රශ්න අංක 3 දැන් සමහර කට්ටිය මේ පැහැදිලි කිරීම පස්සෙත් වැරදි උත්තර දානවා. මට හිතා ගන්න බෑ ඇයි කට්ටිය පහට ගහන්නේ කියලා. දෙයනේ මේ සිංහල කියවන්න, මේ ඉංග්‍රීසි කියවන්න. මේකේ අර්ථය තේරුම් ගන්න. ඕල මේක උඩයට මාරු කරලා නෙමෙයි කියවන්නේ. විභාගේ දෙපාරක් උත්තර ගහන්න බෑ. ඔල උත්තරේ ගහලා ඊට පස්සේ ඒක තමයි උත්තරේ. හරිද? එතකොට මේ වෙලාවට උත්තරේ හිතලා ගහන්න බැරි නම් විභාගේ කොහොමද ගහන්නේ? මීට වඩා ස්ට්‍රෙස් එක 20 ගුණයකින් 30 ගුණයකින් වැඩි වෙනවා විභාගෙදී. දැන් මේ ඔන්ලයින් නිසා මට පේන්නේ නැහැනේ. නැත්නම් ලයිට් මම ටොකක් අයිනවනේ. මෙහෙම වැරද්දුවාම. උත්තරේ මොකද්ද? උත්තරේ අංක ආසන්න මේක 4. So answer will be most closest one be number 4. ඒකත් නිවැරදිම නෑ. හරි මොකද ආසන්න මේක තමයි 4. මොකද assembly කියන්නේ යාන්ත්‍ර භාෂාවේ ආකාරයක් නෙමෙයි. හැබැයි මෙතන ගන්න දෙන ආසන උත්තරේ ඒක. මේ පළේ කොහොමද වැරදිනේ? යාන්ත්‍ර භාෂා දෙවෙනි පරම්පරාවේ මම දැන් කරන යාන්ත්‍ර භාෂාවේ මොකද්ද? පළවෙනි පරම්පරාවට. assembly කෙලිම රන් කරන්න බෑනේ කම්පියුටරේ. ඒකට අනිවාර්යෙන් assembler එක machine code ගන්න. කම්පියුටර් රන් වෙන්නේ machine code විතරයි. වෙන මොකද රන් කරන්න බෑ කම්පියුටර් ඇතුලේ. මේක කරන්න බෑ. assembly කියන්නේ පළවෙනි පරම්පරාවේ. ඒක වැරදිනේ. assembly කියන්නේ දෙවෙනි පරම්පරාව. assemblers භාවිතයේ යාන්ත්‍ර භාෂා ක්‍රමලේඛන assembly භාෂා ක්‍රමලේඛන පරිවර්තන කරනවා. යාන්ත්‍ර භාෂාද assembly කරන්නේ. නෑ assembly තමයි යාන්ත්‍ර භාෂා කරන්නේ. මේ වාක්‍යය ලියලා තියෙන අනිත් පැත්තනේ වැරදිනේ වාක්‍යය. ඉතින් මම කිය ඔයගොල්ලෝ කියවන්නේ නැති ප්‍රශ්නේ මට දැනෙන්නේ මේකෙදි. මේ පහ කියලා ගහපුවා ඒක නැති මේ කියවන්නේ නැහැ. කියවන්නේ නැහැ. මේ තියෙන දේ කියවන්නේ බෑ හරියට. උත්තරේ අංක 4. මේ ප්‍රශ්න අංක 3. මම ප්‍රශ්න අංක 8ට යනවා. ප්‍රශ්න අංක 8. ප්‍රශ්න අංක 1 උත්තර දාන්න.
ප්‍රශ්නාංක 8. Okay, question number 8. I think most of people what put answers are okay. තව කට්ටිය ඉන්නවනේ. අනිත් කට්ටිය දාන්නකො මට. Okay, question number 8. Answer is number 1. Number 1 අපක check digit. ආවේක්ෂණනේ. නැත්නම් පරීක්ෂකාංක කියලා අපි කියනවා. ආවේක්ෂණාංක නැත්නම් පරීක්ෂණාංකය. දැන් මේක අපි කොහොමද identity card number එකත් අපේ තියෙනවා. ISBN number එකක් වගේ හැම එකම තියෙනවා. ඉතින් මේක හදන යම් කිසි ආකාරයක නීති රීති තියෙනවා. අපි මේ නීති රීති වලට එකඟව මේක හදා ගන්නවා. දැන් ඒක තමයි අපිට ඇත්තටම ගන්න වෙන උත්තරේ නේද? සාමාන්‍යයෙන් අපිට මේක යන්නේ අගට එන්නේ. Normally if you look at the check digits, normally we put at the end. Sign එක දෙන උඩ. ඒ කියන්නේ ආරම්භයේ තියෙන. නේද? නිසා අපි ඒක දැන් මේ කියන මේ number 3 and 4 නේද? MST LST වෙන විදිහට පාවිච්චි කරනවා. අපි නේද? දෝෂයෙන් කොහොමද අදාළ නැහැනේ. ඒ කොහොමද? එතකොට මේ MST LST වෙනම පාවිච්චි කරනවා. ඒකත් අපි යම් යම් තැන්වලදී පාවිච්චි කරනවා මේ යම් යම් දේවල් කරන්න. අපි data communication වලදී අපි කතා කරලා තියෙනවා නේද? අපි මේකත් පාවිච්චි කරනවා. අපි යම් යම් කාර්යයන් වලට but it's not for data validation. ඒක දත්ත වල නේ වළංගුතාවය නැත්තම් සප්‍රමාණතාව පාවිච්චි කරන නිසා අපිට ඒක එහෙම ගන්න පුළුවන්. Number 8. Then go for number 9. මේක නම් හැම කෙනෙක්ටම පුළුවන් වෙන්න ඕනේ. Number 9. ටක් ගාලා දාන්න බලන්න.
දැන් ඔය අනිත් අය උත්තර දාන්න අපි මේ ගැන ගොඩාක් විස්තර කතා කරා. දැන් කීපෙනෙක් උත්තර නොදා ඉන්නවනේ. අනිවාර්යෙන් හැම කෙනෙක් උත්තරේ දාන්න ඕනේ. මොකද්ද මේ අහන්නේ? The golden rule of information. තොරතුරු සඳහා වූ ස්වර්ණමය න්‍යාය. තොරතුරු වල උපරිම වටිනාකමක් තියෙන්නේ කාලය ශුන්‍ය අවස්ථාවේදී. Information has the highest value at the time 0. ඒක සරල කතාව. නැත්නම් අපි කියනවා information has the highest value whenever they produced. තොරතුරු නිර්මාණය වෙච්ච ගමන් තමයි ඒකේ උපරිම වටිනාකමක් තියෙන්නේ. එතන මෙතනදී අපි තරංගය දින්නයි කියලා දැනගන්නේ කොයි වෙලාවේද? තරංගය ඉවර වෙනකොටම. ඒ කියන්නේ අන්තිම ලකුණ ගහපු ගමන්. නැත්නම් ජයග්‍රහණ ලකුණ ගහපු ගමන්. So when we are noticing, we are getting the cup. At what time? When the game is over. When the last mark is obtained. So අවසාන ලකුණ ගත්තාම තමයි එහෙනම් මොකද්ද මේකේ? So උත්තරේ අංක 2 වෙන්න ඕනේ. එක්කෙනෙක් වරදලා දාලා තිනවා. දැන් අදහස ගන්න පේනවනේ. How we can apply that theory into the practical questions. අපේ සිද්ධාන්ත කොහොමද අපි ප්‍රායෝගික ප්‍රශ්න ඇතුළට ඔබව ගන්න කියන එකයි. පේනවද? මේවා අමාරු ප්‍රශ්න නෙමෙයි. හැබැයි අපි සිද්ධාන්ත හරියට දැනගෙන ඉන්න ඕනේ. මේ සිද්ධාන්තය මේ කාරණේට මැප් කරගන්න ඕනේ. Question number 21. ප්‍රශ්න අංක 21ට යනවා අපි. ඔයාලා පුරුදු එකකට යනනේ. Question number 21. It's a very simple question for your day-to-day life. පේනවනේ? එතන මේ වගේව අපි සාමාන්‍ය අපේ සරල දැනීමෙන් උත්තර ලියන්න පුළුවන් ඒවා. මම කියන්නේ ඒ වගේ ප්‍රශ්න පහක් අපිට හම්බ වෙනවායි කියලා. ඔය ප්‍රශ්න පහක් අපිට හම්බ වෙනවා. උත්තරේ අංක 4. So number 4. මම කියලා තියෙනවා නේද? Facebook කරා අපි අපේ තොරතුරු දාන්න පරිස්සම් වෙන්න. When we share our information on Facebook, any kind of a social network, ඕනෑම සමාජ ජාලයකදී අපි මේවා පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න ඕන. හරි? මම මේ ප්‍රශ්නෙට විරුද්ධයි. අංක 1 අපි මේ පාවිච්චි කරන ට්‍රේඩ් නේම් එක ගන්න. Facebook එකෙන් ට්‍රේඩ් නේම් එක. සාමාන්‍යයෙන් අපි විභාග ප්‍රශ්නෙදී ට්‍රේඩ් නේම් පාවිච්චි කරන්න බෑ. මේක මාකටිං ට්‍රේඩ් නේම් එකක්. So within the question papers, we can't promote any of the trade names, except there is only one. එකම එකක් තුනක් කමක් නැහැ. හැබැයි Facebook එක එකම එක නෙමෙයි. නිසා මේ වගේ ප්‍රශ්නයක් තුල අපිට යම්කිසි ආකාරයක අපිට ගැටලුවක් තියෙනවා. මොකද මේකේ concept එක social network, සමාජ ජාල. එතකොට අපි කතා කරන්නේ සමාජ ජාල සම්බන්ධයෙන්. ඒකේ එක උදාහරණයක් තමයි Facebook කියන්නේ. So we can take Facebook as an example. මොකද Facebook එක සමහරට කාලෙකින් නැති වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් Google Plus නේද? තිබුණා පාවිච්චිලා දැන් නැහැ. ඒත් අපේ ප්‍රශ්නේ වැලිඩිටි එක නැති වෙනවා.
නිසා අපි මේ වගේ දේවල් ලියද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද අපි මේ කියන concept එක අපිට කොච්චර කාල තියාගන්න පුළුවන්ද කියන එක. හරි. නිසා හැමසම අපි කියන්නේ you use the general concepts. අර පොදු ආකෘතිය පාවිච්චි කරන්න. පොදු තත්ත්වය පාවිච්චි කරන්න. Facebook කියන්නේ එක product එකක්. එක නිෂ්පාදනයක්. But concept is the social networks. Social networks. So for example, say the first part, you can say social networks play a very important role. සමාජ ජාල පවුලේ දේවල්ට ලොකු එහෙම කරු ලියන්න පුළුවන් without using Facebook. මම Facebook වලට against කතාවක් නෙමෙයි මේ කියන්නේ. නේද? මම කියන්නේ මේ අපි ප්‍රශ්න පත්‍ර තුලින් සම්මතය. අපේ සම්මතයක් තියෙන ප්‍රශ්න පත්‍ර හරි. ඒ නිසා අපි මේවා අපි කියන්නේ එච්චරම සාර්ථක ප්‍රශ්න නෙමෙයි. They are not very good questions. Okay? Okay, that is 2014. So we go for 2015. අපි යන් 2015ට. Question number 1. ප්‍රශ්න අංක 1ක උත්තරේ දාන්න. ප්‍රශ්න අංක 1. Question number 4. Answer is sorry, question number 1. Question number answer is number 4. නේද? උත්තරේ අංක 4. ඒක දන්නවනේ ඔයගොල්ලෝ. Question number 2. Question number 2. ප්‍රශ්න අංක 2. ඒකත් කියන්නව දෙයක් නැහැ නේ. මොකද්ද? First generation. පළවෙනි ප්‍රමාද. පළවෙනි ප්‍රපාචාරනේ vacuum tubes රික්තක නල. ඒක කියන්න දෙයක් නැහැ. ප්‍රශ්න අංක 5. Question number 5.
Question number 5. What is the answer? පහට අපිට ගන්න වෙන්නේ උත්තරේ අංක 3. උත්තරේ අංක 3. දැන් අහන්නේ මොකද්ද? RAM එකේ කැපැසිටි එක මයින්නේ. RAM එකේ කැපැසිටි එක මයින්නේ බයිට්ස් වලින්. සිම්පල් මේක. ඒතර කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් වගේ යන්නේ. දැන් අතරම මයින්නේ කම්පියුටරේ RAM එක මේ ගිගාබයිට් නේ. ගිගාබයිට් 1යි, ගිගාබයිට් 2යි, ගිගාබයිට් 4යි, ගිගාබයිට් 8යි වගේ නේ. So nowadays if you look at present you have to get a computer at least with 8 gigabytes of RAM. අද අපිට ගන්න වෙන්නේ gigabyte එකේ අඩුම RAM එක 8ක්වත් තියෙන එක. ඉතින් මම කියනවා මේ data transfer speed එක ගැනනේ. අපිට cache එක ඕනේ ඒක නිසානේ. cache එක ඕනේ. මොකද පරිගණකයේ වැඩ කරන වේගයයි RAM එකේ වේගයයි ගැලපෙන්නේ නැහැ. so පරිගණක වේගයම ඉන්නේ මොනවයින්ද? hertz වල ඉන්නේ. දැන් මතකයිනේ. hertz. so hertz, kilohertz, megahertz, gigahertz. එහෙනම් RAM එකේ වේගය මයින්ඩ් එතන මොකෙන්ද? ඇයි? RAM එකේ වේගය අනිවාර්යෙන් දත්ත හොමාරු කරන්න ඕනේ. ප්‍රොසෙසරේ වේගයට සමාන වේගයකින්. අපිට එන්නේ කෑෂ් එක ඕන උනේ. RAM එක ස්පීඩ් එක අඩු නිසා. එනම මොනවද? hertz වලින්. hertz වල ඉස්සරහට එන්නේ කොහමද? hertz, kilohertz, megahertz, gigahertz කියන. එහෙනම් අනිවාර්යෙන්ම එන්නේ මොනවද? මේක හැට ගන්න වෙන්නේ අංක 3. megahertz. සාමාන්‍ය RAM එකේ වේගය මොකද්ද? megahertz 600යි 800යි 900යි වගේ තමයි යන්නේ. කෑෂ් එකට ගොඩක් වේගවත්. කෑෂ් එක සාමාන්‍යයෙන් ප්‍රොසෙසරේ වේගයට සමාන වේගයෙන් වැඩ කරනවා. So again you have three type of cache L1, L2, Ln3. We have discussed those things. අපිට මේක උත්තරේ හොයාගන්න ලියාගන්න පුළුවන් වෙයි. පේනවද? දැන් උත්තරේ වැරදිච්ච අය බලන්න Tamanට වැරදුනේ කොතනද කියලා. දැන් සමහර උත්තරේ දෙක ගැහුවානේ. megabits per second. megabits per second කියන්නේ මොකද්ද? තප්පරයට මෙගාබයිට්. මේ කතා කරන්නේ දත්ත හුමාරු කිරීමේ වේගය. RAM එකේ දත්ත හුමාරු කරන්නේ නැහැ. RAM එක දත්ත ඇක්සස් කරන ප්‍රවේශයක් අපිට දාගන්න. ප්‍රවේශ වේගයක් කතා කරන්නේ. අපි දැන් ක්ලොක් සයිකල් යන්නේ. RAM එක ඕනේ ප්‍රොසෙසරේට දත්ත ගන්න. so ප්‍රොසෙසරේ දත්ත ඇක්සස් කරන RAM එකේ. හුමාරුවක් නෙමෙයි වෙන්නේ. අපි මේ MBPS කතා කරන්නේ මොනවටද? data communication. දත්ත සංනිවේදනය සඳහා. එතන මේ megabits per second ඒවා අපි කියන්නේ මොකද්ද? MBPS කියන්නේ data communication MBPS. නැත්නම් GBPS. gigabits per second. gigabyte නෙමෙයි හරි. අහේස අපි මේ කියන ලොකු වේ කියන මොකද? bits per second. අපි කියන්නේ BPS කියලා. That is normally for data communication. බලන්න මේ වචන දෙකමද? MBPS, GBPS. අපි small එක මොකද? P නේද? per second. bits per second BPS. ඒ කියන්නේ කුඩා මේක. මොකද hertz තමයි කුඩා මේකදී. byte එක තමයි කුඩා මේකදී. සාමාන්‍යයෙන් ගන්න. bit එක ඇත්තටම කුඩා මේකදී. නමුත් මෙෂර්මන්ට් වලදී byte එකක වඩා පහසුයි. මොකද bit එක ඊටතර කුඩායි. bit එකට byte එකනේ. මේ transmit කරන්නේ bits වලින්. signal by signal යන්නේ. එක්ක serial එක්ක parallel. But again going for signal by signal. නිසා අපිට උත්තරේ දෙන්නේ අංක 3. බලන්න උත්තරේ වරදපු කට්ටිය අපිට කොතනද වැරදුනේ කියලා. ඇයි අපි වරද්දාගත්තේ කියලා. Question number 6. මේක ඇත්තටම අයිති ඔපරේටින් සිස්ටම් වලට එක පැත්තකින් ඒක අනිත් පැත්තේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ. ප්‍රශ්න අංක 6. This question is partly belonging to the operating system, partly introduction. එක පැත්තකින් මේක තියෙන්නේ මෙහෙම පදයට, එක පැත්තකින් මේක තියෙන්නේ හඳුන්වා දීමේ පාඩම් ඇතුලේ.
ඔව්. උත්තරේ මොකද්ද? උත්තරේ අංක 4. Answer is number 4 නේද? virtual memory. අපි කියන්නේ මේක අතත්්‍ය මතකය කියලා අතත්්‍ය රූපය කියලා කියන්නේ අරගෙන අතත්්‍ය මතකය කියන්නේ virtual memory. අපි ඇත්තටම hard disk එක පාවිච්චි කරනවා අතිරේක මතකයක් වශයෙන්. We use the hard disk as our memory. අපි කතා ස්වැප්පින් ස්වැප්පට ගොඩක් කතා කරන්නේ. එතකොට මේ කතා කරන නිසා අපිට මේවා ගැන පොඩ්ඩක් දැන් එකපාරට මතක් වෙන්න ඕනේ. Question number 8. මේකත් එක පැත්තකින් අයිති OS වලට තව පැත්තකින් general. Question number 8. මම මේවා උගන්වද්දී කියවන් ගිහිලා තියෙනවා. මම කියන්නේ මේ අපි කතා කරන පැහැදිලි කරන දේ හරි වටිනාකම් තියෙනවා. මම මේක OS එකෙත් කිව්වා. මම මේක සමහර උපාංග ගැන කතා කරද්දී කිව්වා. input device output device ගැන කතා කරද්දීත් කිව්වා. මම කිව්වා ඔයාලට අලුතෙන් printer එකක් හයි කරොත් මොකද වෙන්නේ කියලා මම කිව්වා ඔයාලට. මුල් කාලේ මම කිව්වා modem එකක් හයි කරොත් ඒගොල්ලෝ කතා dongle එකක් කියලා ඔයගොල්ලෝ කියන්නේ wireless modem මොකද වෙන්නේ කියලා මම කිව්වා ඔයාලට. ඉස්සර අපි හයි කරොත් modem එක external modem එක අපිට කරන්න ඕන දේ කිව්වා ඉස්සර එක. දැන් එහෙම නැහැ කියලා කිව්වා මම. අපි USB port එක ගැන කතා කරා. We have discussed something about USB port. At that time we told you what is the advantage of the USB port. මම කිව්වා USB වාසි ගැන කතා කරා. ඇයි අපි serial port parallel port අයින් කළා USB port ආවේ කියලා කිව්වා. නේද? ඒක වචනේ මම කිව්වා ඔයගලන්ට. මොකද උත්තරේ? උත්තරේ අංක 3 plug and play. සවිකල විගස ක්‍රියාත්මක පාසමලින් යුක්තයි. සවිකල වැඩ කරනවා ස්වයංක්‍රීය වැඩ කරනවා. දැන් අපි අද වෙනකොට වර්තමානයේ අපි ගැහුවොත් pen drive එකක් මුකුත් කරන්න. pen drive මුකුත් කරන්න ඕනේ. It detect the drivers automatically and install the drivers automatically for the system. අවශ්‍ය කරන drivers එයා ස්වයංක්‍රීයව හඳුනාගෙන ක්‍රියාත්මක. අපිට වැඩි දඟලන්න ඕන කමක් නැහැ. පේනවද? Question number 9. Question number 9.
බාන සරල දෙයක් අහන්නේ නේ. උත්තරේ අංක 5. ගොඩක් දෙනෙක් උත්තරේ හරි. ඉතින් හරිම සරල දේවල්. ඒ නිසා අපිට වෙනම පාඩම් කරන්න අරම කතා කරන්න ඕනේ නැහැ. Question number 10. ඔය ඉක්මනින් දාන්න අංක 10ට උත්තරේ. ප්‍රශ්න අංක 10ට. දැන් සමහර විට Tamanට මේ ප්‍රශ්නවලදී මේ වචන තමයි උත්තර ලියන්න අමාරු වෙන්නේ. දැන් මේක උදාහරණ වශයෙන් උදක්ම අවශ්‍ය වේ. ඔය necessary කියන එක. absolutely necessary. අනිවාර්ය කියන කතාව. එතකොට මේ සඳහා වඩා නිවැරදි උත්තර වශයෙන් ගන්න වෙන්නේ නේද? අංක 1. අංක 1. නේද? දැන් පහුගිය දාලේ එක දන්නවනේ පහුගිය කාලේ මේ ලංකාවෙත් නේද? වැඩිපුර අපි නේ අපි ඉලෙක්ෂන් කැම්පේන් එහෙම කරන්න පාවිච්චි කරානේ මේ social networks. හරිද? ඒ නිසා ඔයාලට පේනවද? දැන් අපි අර පහුගිය ප්‍රශ්නෙට බැන්නට පස්සේ මේකේ සමාජ ජාල කියලා ප්‍රශ්නේ හදලා තියෙනවා. පේනද ඔයාලට දැන්? So we can see that. දැන් කිනව Facebook කියන්න පුළුවන් නේ දැන්. කිව්වේ නෑ සමාජ ජාල කිව්වා. දැන් අපි කතා කරන සමාජ ජාල වල ප්‍රොබ්ලම් එක තමයි Facebook. When you look at the social networks, the most popular, most strong, whatever. ඒක තමයි අපි කියන මේ Facebook එක. ඊට පස්සේ LinkedIn වගේ ඒවා තියෙනවා තව. නේද? ඒකේ භාවිතය වෙනස් නේ. LinkedIn කියන ප්‍රොෆෙෂනල් ටූල් එකක් නේ. ප්‍රොෆෙෂනල් සොසයිටි වල පාවිච්චි කරන එකක් නේ. ඒතර අපි කියන මේ Facebook කියන ජෙනරලයිස් එක සාමාන්‍ය නිසා අපිට දැන් ප්‍රශ්න වලට දෙනවා. දැන් මේ ප්‍රශ්නේ හැදිලා විදිය. ප්‍රශ්න අංක 10යි. උත්තරය 1 නේද? අපි යන් තව ප්‍රශ්නයකට ප්‍රශ්න අංක 26. ප්‍රශ්න අංක 26.
ප්‍රශ්නක 26 අපිට උත්තර ගන්න සරල ක්‍රම කිහිපයක් තියෙනවානේ. කෙලින්ම හරි උත්තරේ ගන්න. නැත්නම් වැරදි උත්තරට අයින් කරන්න. නේද? So you can do different techniques to find the answers. If you know exactly concept, you just take that. කෙලින්ම මේක ගන්නවා. එහෙම නැත්නම් අපි කරන්නේ guess කරලා වැරදි ටික අයින් කරනවා. 26 සඳහා වඩා ගැළපෙන උත්තරේ මොකක් වෙයිද? අපි මේකත් කතා කරපු තියරි එකේ කිව්වා. අපි RAM ගැන කතා කරද්දී ROM ගැන කතා අපි RAM වර්ග දෙකයි SRAM එකයි DRAM එකයි නේද? අපි කොහොමද cache memory ගැන කතා කරා? අපි normal RAM එක ගැන කතා කරා. අපි cache එක හදන්නේ මොනවයින්ද කියලා කිව්වා. ඇයි ඒක ඒවෙන් හදන්නේ කියලාත් කිව්වා. නේද? So A සහ B කියන දෙකේම එකම සංකල්පය තමයි අපි කරන්නේ. හරිම ලේසි ඒක මේ දෙක අපිට ගන්න. A සහ B එකම රිලේටඩ් concept එකේ යන්නේ. cache එක හදන්නේ මොනවයින්ද? cache එක හදන්නේ SRAM වලින්. static RAM වලින්. ඇයි SRAM වලින් හදන්නේ? ඒකේ වේගය වඩාත් වැඩි. ඒක එහෙනම් B එක වැරදි. B එක වැරදි. ඒතර ඒක දැන් කොහොමද වැරදිනේ? memory registers කියලා කියන cache වල දා වේගවත් ඒවානේ. ඒවා හදන්නේ SRAM වලින්. එහෙනම් A සහ B අනිවාර්යෙන් වැරදි. A සහ B වැරදෙන ඉතුරුනේ මොකද්ද? C එක විතරනේ. එහෙනම් A සහ B වැරදෙන ඉතුරුනේ C එක විතරයි. එහෙනම් උත්තරේ අංක 3. තේරෙනවද? It's a very simple concept. මේක බොහොම සරල සංකල්පයකින් හදාගන්න තියෙනවා. තව ප්‍රශ්නයකට ප්‍රශ්න අංක 35. ප්‍රශ්න අංක 35. මේ අහන්නේ golden rule එක ගැන. අපි කියන ඕනම මොඩියුල් ලියන්න පුළුවන් කියලා අපි කියන්නේ දැන් 35. පේන රූප ටික මුල් තුන තිබ්බත් ඇති අපිට. තිස්පාන අපි දන්නම එකක් නේ. ඔය මුල් රූප තුන මේ ඊළඟ රූප දෙක. එකම රූපයනේ තියෙන්නේ. එහෙනම් 35ට අංක 1. ඔයගොල්ලෝ බලන්න ඔයගලන් උත්තර කොච්චර දුරට හරිද කියලා. ඒක වැදගත්. ඊළාට යම්කිසි ප්‍රශ්න උත්තර වැරදුනා නම් ඇයි ඒ උත්තරේ වැරදුනේ කියලා බලන්න. If some answers is wrong, you must rethink why that question has given the wrong answer by you. ඇයි ඒගොල්ලෝ ඔකට වැරදි උත්තර ලියන්නේ? ඒක හොඳට අපිට තේරෙන්න ඕනේ. අපි ඒ හරහා තමයි මේකේ අපි වැඩ කටයුතු කරන්නේ. පැහැදිලිද?